ඉතින් පුතේදුවේ 10 වසරේ පන්තිය කියන්නේ සරල නැහැ. ඒක ඉතාම සංකීර්ණයි. මොකද ඔයාට මේ තියෙන කාලය එක්ක 10 වසර ඉගෙන ගත්තද කියන එක අමතක වෙන ගානට 9 වසර ඉගෙන ගත්තෙත් නෑ වගේ ඇති. දැන් 10 වසරත් ඒ වගේම වෙනවා. මේ තියෙන රටේ වාතාවරණය එක්ක මං හිතන්නේ ඔබට පාසල් යන්න බැරි වෙයි තව මාස දෙකක්වත් යනකම්. ඒ කියන්නේ එහෙම කරනවා නම් ඒක ඊට කලින් එතන යම් ගැටලුවක් තියෙනවා. ඉතින් ඊට කලින් යනවා කියන එක අපි බලමු. ඉතින් කොහොම වුණා වුණත් දැන් හැම තැනකම වගේ ඔන්ලයින් පාසල් වලත් ඔන්ලයින් දරුවන්ට උගන්වනවා සම්පූර්ණම. ඉතින් ඒ වෙනුවෙන් යම් වියදමක් ඔබට දරන්න වෙනවා. ඉතින් ඒ කොහොම වුණත් ඒ දේවල් හරියට කරගෙන සාමාන්‍ය පරිදි අපි පන්තියේ වැඩ කටයුතු ටික කරනවා. හරිද පුතේ? ඉතින් අපි පටන් ගන්න යන්නේ best practices පාඩම. ඒකේ තියෙන ව්‍යාකරණ කොටස කතා කරන්න තමයි හදන්නේ. හරි? ඒකේ තියෙන ව්‍යාකරණ කොටස වැදගත් ඒ වගේම ඉතාම සරලව මතක තියාගන්න පුළුවන් කොටසක් තමයි තියෙන්නේ. ඔයාලා දන්නවද පුතේදුවේ? දන්නවද නෙවෙයි දැනගෙන ඉන්න ඕනේ. adverbs කියන එක. හරිද? adverbs. මොනවද adverbs කියලා කියන්නේ? මම කැමති එක දරුවෙක් හරි හැකියාව තියෙනවා නම් වීඩියෝ එක ඔන් කරනවා නම් එක දරුවෙක් හරි. මොකද හැමෝටම කියන්න බෑ ඒක ඔයාලගේ privacy එක. පුද්ගලිකත්වය. හැබැයි අර මට පොඩ්ඩක් දේවල් තේරුම් ගැනීමේ පහසුව සඳහා පුළුවන් නම් කොල්ලෙක් හරි දුවෙක් හරි කවුරු හරි වීඩියෝ එක පුළුවන් කෙනෙක් ඔන් කරන්න නැත්නම් මට කවුරුත්ම පේන්නේ නැහැ. ලියනවද නැද්ද මුකුත්ම දන්නෙත් නැහැ. එහෙම ගැටලුවක් තිබ්බොත් අඩුම තරමේ කතා කරන්න පුතේ. හරිද? හරි. adverbs කියන්නේ මොනවද? ක්‍රියා විශේෂ. අන්න හරි. උත්තරයක් ආව දරුවෙකුගෙන්. adverbs කියන්නේ පුතේ ක්‍රියා විශේෂණ. එතකොට adjectives කියන්නේ නාම විශේෂණ. හරිද? adjectives නාම විශේෂණ. එතකොට adjectives කියන එක ඔයා දන්නවා. හරි. adjectives කියලා කියන්නේ නාම විශේෂණ. අපි නාම විශේෂණ පාවිච්චි කරනවා යම්කිසි නාම පදයක් විස්තර කරන්න. හරි. නාම විශේෂණ. එතකොට මේ නාම විශේෂණයක අගට හරිද? අගට ly කියන අකුරු දෙක එකතු කරාට පස්සේ එතනින් නිර්මාණය වෙනවා පුතේ adverb එකක්. මේක තමයි සරල සිද්ධාන්තය adverb නිර්මාණය කරන එකේ. හරි. එතකොට adjectives වලට ly දැම්මට පස්සේ තමයි adverbs හැදෙන්නේ. උදාහරණයක් පුතේ adjectives ඔයාට මම පැහැදිලිව කියනවා නම් adjectives කියලා කියන්නේ යම්කිසි නාමපදයක් විස්තර කරන ඒවා. එතකොට නාමපදයක විස්තර කරන්න අපි ගන්න වචන ඉවර වෙන අකුරු කොටස් ලේසියෙන් අඳුන ගන්න පුළුවන්. දැන් ඔයා ඒ ටික දන්නවා. මොකද අපි ගිය සතියේට කලින් සතියේ prefixes suffixes කියන පාඩම කරා. ඒ prefixes suffixes කියන පාඩමේ හැටියට පුතේ මේ වෙනකොට ඔයාලා දන්නවා මොනවද adjectives ඉවර වෙන අකුරු කියලා. එහෙම අමතක දරුවෙක් ඉන්නවා නම් දැන් වෙද්දි චුට්ටක් ඔන්න මතක් කරලා බලන්න මොන වගේ අකුරු වලින් ඉවර වෙන්නේ කියලා. අපි කතා කරා පුතේ ABLE IBLE ඊට පස්සේ OUS full less ඒ විදිහ අකුරු කාණ්ඩ කිහිපයක් IVE හරි AL ඔය වගේ අකුරු කැලි කතා කරා adjectives ඉවර වෙන ඒවා කියලා. හරි. එහෙනම් ඒවායේ අගට ly එකතු වුණාට පස්සේ ඒ වචනවල අගට ly එකතු වුණාට පස්සේ නිර්මාණය වෙනවා පුතේ adverbs. එතකොට adverb එකකින් කරන්නේ ක්‍රියාපදයක් විස්තර කිරීම. හරි. ඒ නිසා අපි කියනවා ක්‍රියා විශේෂණ කියලා. ඒ වගේම adjective එකකින් කරන්නේ නාමපදයක් විස්තර කිරීම. මේ formation එකේ හැටියට තමයි බොහොමයක් ක්‍රියා විශේෂණ හැදෙන්නේ. බොහොමයක්. හරිද? වැඩිපුරම ක්‍රියා විශේෂණ හැදෙන්නේ මේ දීලා තියෙන ක්‍රමවේදයේ හැටියට. අපි ගත්තොත් beautiful මේක පේනවාට full FUL වලින් ඉවර වෙන. එතකොට මේක adjective එකක්. මේකේ අගට ly එකතු කරාම පුතේ හැදෙනවා වචනේ beautifully. හරි. beautiful කියන්නේ පුතේ ලස්සන. එතකොට ly දාලා beautifully වුණාම අදහස ලස්සනට. හරිද? ලස්සනට අපිට කියන්න පුළුවන් my friend sang the song beautifully. My friend මගේ යාළුවා sang the song ගායනා කළා සින්දුව sang the song beautifully ලස්සනට. එතකොට පුතේ මගේ යාළුවා ලස්සනට සින්දුව ගායනා කරා. එතකොට මේ ගායනා කරේ කොහොමද?
ඉතාම ලස්සනට very beautifully. එතකොට අපිට දෙන්න පුළුවන් beautiful කියන වචනය අගට beautiful කියන්නේ ලස්සන අපිට කියන්න බෑ my friend sang the song beautiful කියලා. හරි. මගේ යාළුවා සින්දුව ගායනා කරා ලස්සන. එහෙම කියන්න බෑ. අපිට ඕන වෙනවා පුතේ ly එකතු කරලා adverb එක හදාගන්න. එතකොට ඔන්න ඔය විදිහට proud කියන්නේ ආඩම්බර. එතකොට proudly ආඩම්බරයෙන්. එතකොට අපිට කියන්න පුළුවන් the English Society of our college proudly present. හරි. අපේ ඉංග්‍රීසි සංගමය පාසලේ English Society of our school proudly presents. නැත්තම් presents proudly. ඒක ගැටලුවක් නෑ. ක්‍රියාපදයට ඉස්සරහා හෝ පිටිපස්සෙන් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ආඩම්බරයෙන් ඉදිරිපත් කරනවා අපේ ඉංග්‍රීසි සංගමය ආඩම්බරයෙන් ඉදිරිපත් කරන්නේ. එතකොට පුතේ මේ ඉදිරිපත් කරන්නේ කොහොමද? ආඩම්බරයෙන්. අන්න ඒ වගේ යම්කිසි ක්‍රියාවක් විස්තර කරන්න පාවිච්චි කරන වචනවලට අපි කියනවා පුතේ adverbs කියලා. ක්‍රියා විශේෂණ. මේවා පුතේ විවිධ වර්ග තියෙනවා. හරි. පළවෙනි එක අපිට දෙන්න පුළුවන් adverbs of manner. adverbs of manner. හරි. adverbs of degree. adverbs of time. adverbs of place. ඔන්න ඔය විදිහට පුතේ යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙන කාලය, යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙන විදිය, එහෙම නැත්නම් යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙන ප්‍රබලතාවය, එහෙම නැත්නම් යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙන తত্ত্বය, ඔය වගේ විවිධ දේවල් ප්‍රකාශ කරනවා. සිද්ධ වෙන ආකාරය. හරි. එතකොට මේ විදිහේ වර්ග ගොඩක් අතරින් ඔයාට මෙතනදී ඔයාට මේ පස්වෙනි පාඩමේ ඉගෙන ගන්න තියෙනවා පුතේ adverbs of frequency. adverbs of frequency. පුතේ frequency එක කියලා කියන්නේ සංඛ්‍යාතය, සාමාන්‍ය තේරුම. එහෙම නැත්නම් දෙයක් සිද්ධ වෙන වාර ගණන. එතකොට adverbs of frequency කියලා කියන්නේ adverbs of frequency කියලා කියන්නේ පුතේ යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙන වාර ගණන පෙන්වන ක්‍රියා විශේෂණ. මොන ක්‍රියා විශේෂණද? යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙන වාර ගණන. දැන් මේකෙන් පෙන්වන්නේ වාර ගණන නෙවෙයි. හරි beautifully. එතකොට ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් adverbs of manner. යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙන ආකාරය පෙන්වන එකක්. ලස්සනට ගායනා කරනවා. හරි. එතකොට ඔය විදියට වර්ගකරණයේ වයින් මෙතනදී අපි කතා කරනවා adverbs of frequency. එහෙම නැත්නම් යම්කිසි ක්‍රියාවක් සිදු වෙන වාර ගණන පෙන්වන ක්‍රියා විශේෂණ. එතකොට පුතේ මේකෙන් කරන්නේ මේකේ ක්‍රියාව සිද්ධ වෙන්නේ කොයි විදියටද? අපි කිව්වොත් එහෙම I always play cricket. I always play cricket. මම නිතරම හැම දවසකම always play cricket. cricket ක්‍රීඩා කරනවා. එතකොට cricket ක්‍රීඩා කරන වාර ගණන පෙන්නනවා මම හැමදාම කරනවා ඒක. ඒ නිසා daily යන routine එකේ කොටසක්, දිනචර්යාවේ කොටසක්. එයා හැම දවසකම cricket ක්‍රීඩා කරනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් I sometimes visit නුවරඑළිය. I sometimes visit නුවරඑළිය. මම නුවරඑළිය යනවා සමහර වෙලාවට sometimes. අන්න ඔය වගේ පුතේ ක්‍රියාවක් සිද්ධ වෙන්නේ මොන වාර ගණනට? ඒ කියන්නේ වාර ගණන. දැන් මම කවදාවත් කරන්නේ නැති දෙයක් නම් මට කියන්න පුළුවන් I never do it. මම කවදාවත් ඒක කරන්නේ නැහැ. එතකොට ඒක කවදාවත් වෙන්නේ නැහැ. එහෙම වාරයක් එන්නේ නැහැ. ඒ නිසා පුතේ අන්න ඒ විදිහේ always, it was usually, normally, generally ඔන්න ඒ විදිහට තියෙනවා වචන කාණ්ඩයක්. ඊට පස්සේ අගහරියෙන් තියෙනවා never, seldom, rarely, ඉඳලා හිටලා, කවදාවත් නැහැ, කලාතුරකින්, සමහර වෙලාවට, නිතර. ඊට පස්සේ ඔන්න ඔය විදිහේ වචන අපි කියනවා පුතේ අයිති වෙන්නේ මෙන්න මේ adverbs of frequency කියන වර්ගයට. මම හිතනවා පාඩමේ මූලිකය පැහැදිලි ඇති කියලා. එතකොට අපි පළවෙනියටම I'll show you the note. මම පළවෙනියටම ඔයාට දෙනවා පුතේ ඕකේ ඔය තියෙන කොටස අපි කතා කරමු. මේකේ අපි පළවෙනියටම කතා කරනවා මෙන්න මේ යටතේ adverbs කියන්නේ මොනවද කියන එක. මම හිතනවා දැන් note එක පේනවා කියලා. එනිසා හැම දරුවෙක්ම ලියන්න මාතෘකාව adverbs. හැම දරුවෙක්ම ලියන්න මාතෘකාව adverbs. ක්‍රියා විශේෂණ.
ඔයාලට මේක පුතේ තමන්ගේ ලියන පොතේ ලියන්න වෙන්නේ. තමන්ගේ ලියන පොතේ ලියන්න වෙන්නේ. හරි adverbs ඉස්සරහින් ලියන්න පුතේ ක්‍රියා විශේෂණ adverbs ක්‍රියා විශේෂණ ලියා ගන්න බැරි වුණොත් හරි කියන්න මොකද මට ලියනවද නැද්ද කියලාවත් පේන්නේ නැහැ. adverbs ක්‍රියා විශේෂණ pupils book එක ගන්නද pupils book එක ඔව් ළඟින් තියාගත්තට කමක් නැහැ. අපිට මේ කොටස් ටිකෙන් පස්සේ නෝට් එක ලියලා සමහර විට ඕන වෙයි. හරි. පළවෙනි අර්ථ දැක්වීම ලියන්න පුතේ. An adverb is a word which modifies a verb. ලියන්න එක. අපි කතා කරා පුතේ adverbs ක්‍රියා විශේෂණයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට ක්‍රියා විශේෂණයක් කියලා කියන්නේ an adverb is a word. adverb එකක් කියන්නේ වචනයක් which modifies එකෙන් වෙනස් කරනවා එහෙම නැත්නම් විස්තර කරනවා a verb ක්‍රියාපදයක්. මේක ලියා ගන්න පළවෙනි පොයින්ට් එක. Then I'll give you the Sinhala idea. මේක ඉංග්‍රීසි එක ලියන්න මම ඊට පස්සේ ඔයාලට දෙන්නම් මේකේ සිංහල අදහස. හරි. ඒක ලියලා ඉවරයි කියලා මම විශ්වාස කරනවා. ලියන්න ඒකේ සිංහල අදහස පුතේ. ක්‍රියා විශේෂණයක් යනු ක්‍රියා විශේෂණයක් යනු ක්‍රියා විශේෂණයක් යනු ක්‍රියාපද ක්‍රියාවක් එහෙම ලියන්න ක්‍රියාවක් ක්‍රියා විශේෂණය යනු ක්‍රියාවක් විස්තර කිරීම සඳහා භාවිතා කරනු ලබන වචන වේ. Now you can write the second point. Then ලියන්න පුතේ දෙවෙනි point එක. Normally adverbs are formed by adding ly to the ending of the adjective. හරි මං හිතනවා ලියලා ඉවර ඇති කියලා. Normally adverbs are formed by adding ly to the ending of the adjective. ඒක ලියලා ඉවර නම් ලියන්න පුතේ අදහස මෙහෙම. නාමපද විස්තර කරන නාම විශේෂණයක අගට
නාම විශේෂණයක අගට ly අකුරු කොටස් දෙක ලියන්න මෙන්න මෙතන මේ කොටු කරපු එකේ තියෙන විදියට ly මෙන්න මේ විදියට ly එකතු කිරීමෙන් ක්‍රියා විශේෂණ නිර්මාණය කරයි. බොහොමයක් ක්‍රියා විශේෂණ නිර්මාණය කරයි. එහෙම නොවන ඒවාත් තියෙනවා 100%ක් එහෙම වෙන්නේ නැහැ. බොහොමයක් ක්‍රියා විශේෂණ නිර්මාණය කරයි. බොහොමයක් ක්‍රියා විශේෂණ නිර්මාණය කරයි. හරි ඊට පස්සේ මෙන්න මේ කොටු කරපු එක ටක් ගාලා ලියා ගන්න adjective plus ly equal to the adverb මෙන්න මේ රතු පාටින් කොටු කරපු එක ලියා ගන්න ඊළඟට හරි ඒක ලියලා ඉවරයි කියලා මම හිතනවා ලියන්න ඊළඟ පොයින්ට් එක adverbs modify adjective and other adverbs ඒ පොයින්ට් එකේ තියෙන කරුණ මම චුට්ටක් පැහැදිලි කරනවා අහගන්න සාමාන්‍යයෙන් පුතේදුවේ adjectives කියලා කිව්වම ඔයා දන්නවා නාම විශේෂණ ඒ වගේම adverbs කිව්වම දැන් ඔයා දන්නවා ඒවා ක්‍රියා විශේෂණ එතකොට මම sentence එකක් ගත්තොත් මෙන්න මේ වගේ එකක් හරි she is very beautiful she's very beautiful මම ඊළඟට වාක්‍යයක් ගන්නවා she is singing a song very beautifully හරි ඔන්න ඔය ඔයාට ඩිස්ප්ලේ වෙන වාක්‍ය දෙක ගැන හිතන්න පුතේ මේකේ මෙන්න මෙතන තියෙනවා පුතේ beautiful ඒක ඇවිල්ලා adjective එකක් ඒ කියන්නේ නාම විශේෂණයක් ඒක විස්තර කරලා තියෙනවා පුතේ very කියන වචනෙන් හරිද එතකොට adjective එක විස්තර වෙන්නේ very වලින් ඇයි she is very beautiful ඇය ලස්සනයි නෙවෙයි ගොඩක් ලස්සනයි එතකොට ලස්සනයි කියන එකත් විස්තර වෙනවා මේ very කියන වචනෙන් මෙතන තියෙනවා beautifully ලස්සනට කියලා හරි මෙතන තියෙනවා ලස්සනට කියලා එයක් ඇවිල්ලා පුතේ adjective එකක් නෙවෙයි adverb එකක් හරි ක්‍රියාවක් තමයි විස්තර වෙන්නේ ඒක ක්‍රියා විශේෂණයක් මෙතන තියෙනවා පුතේ වචනේ very කියන එක එතකොට very beautifully ගොඩක් ලස්සනට මෙතන පළවෙනි sentence එකේ කියවෙන්නේ ගොඩක් ලස්සන හරි දෙවෙනි sentence එකේ කියනවා ගොඩක් ලස්සනට එතකොට යාට පේනවා පුතේ adjective එකක් වුණත් හරි adjective එකක් වුණත් එහෙම නැත්නම් adverb එකක් වුණත් විස්තර කරන්න පුළුවන් මේ very කියන වචනෙන් එතකොට very කියන එකෙන් විස්තර වෙන්නේ පුතේ adjectives උයි adverbs උයි දෙකම අන්න ඒ වගේ මේ very කියලා කියන්නේ පුතේ එතකොට adverb එකක් අපි මේ very කියන වචනය සලකන්නේ adverb එකක් එහෙම නැත්නම් ක්‍රියා විශේෂණයක් විදියට එතකොට මෙන්න මේ පොයින්ට් එක ගැන හිතන්න පුතේ adverbs ක්‍රියා විශේෂණ modify වෙනස් කරනවා adjectives and the other adverbs නාම විශේෂණ සහ අනෙක් ක්‍රියා විශේෂණ එතකොට adverb එකකින් පුතේ පුළුවන්
තවත් නාම විශේෂණයක් හෝ ක්‍රියා විශේෂණයක් කියන දෙකම විස්තර කරන්න ඔය කරලා තියෙන very කියන්නේ adverb එකක්. හරි. එතකොට අන්න ඔය වගේ නාම විශේෂණ ක්‍රියා විශේෂණ කියන දෙකමත් මේ ක්‍රියා විශේෂණයක් වන very මගින් විස්තර කරන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මෙන්න මේ point එක adverbs modify adjectives and other adverbs කියලා. ඒක ලියලා ඉවර නිසා අපි ලියනවා එතනින් සිංහල තේරුම මෙහෙම. ක්‍රියා විශේෂණ භාවිතයෙන් ක්‍රියා විශේෂණ භාවිතයෙන් ක්‍රියා විශේෂණ භාවිතයෙන් වරහන් ඇතුළේ ලියන්න පොතේ very කියලා V E R Y very වරහන් ඇතුළේ ලියන්න very කියලා හරි වරහන වහන්න ක්‍රියා විශේෂණ භාවිතයෙන් very වරහන වහලා තවත් ක්‍රියා විශේෂණයක් හෝ තවත් ක්‍රියා විශේෂණයක් හෝ තවත් ක්‍රියා විශේෂණයක් හෝ තවත් නාම විශේෂණයක් විස්තර කළ හැක විස්තර කළ හැක හරි දැන් ලියන්න පුතේ ඊළඟ point එක there are different kinds of ඒක ලියන්න එපා ඒක ලියන්න කලින් පුතේ මෙන්න මේක ලියාගෙන ඉන්න මෙන්න මේ examples දෙක number 1 and number 2 කියලා දාලා මෙන්න මේක ලියලා මේ විදිහට මාක් කරගන්න adjective එකක් adverb එකක් ඒ දෙකම විස්තර වෙනවා very කියන වචනෙන් කියලා මාක් කරගන්න හරි ඒක ලියන් ඉවරයි කියලා මං හිතනවා ඉවරයි නේද ඔව් සර්. හරි thank you ඊළඟ point එක දැන් ලියන්න පුතේ there are different kinds of adverbs the main kinds are කියන එක ලියන්න එපා there are different kinds of adverbs කියන එක විතරක් ලියන්න the main kinds are කියන එක ලියන්න එපා ලියන එක සිංහල අදහස ක්‍රියා විශේෂණ විවිධ වර්ග ලෙස පවතී ක්‍රියා විශේෂණ විවිධ වර්ග ලෙස පවතී ක්‍රියා විශේෂණ විවිධ වර්ග ලෙස පවතී හරි ඒක ලියලා ඉවර නම් රූලක් ඇරලා පහලින් ලියන්න තරුවක් මෙන්න මෙහෙම ඒක ලියලා ඉවරයි නම් රූලක් ඇරලා පහලින් වෙනම ලියන්න එම වර්ග අතරින් එම වර්ග අතරින් එම වර්ග අතරින්
ප්‍රධානතම වර්ගයක් වන වාර ගණන හඟවන ක්‍රියා එම වර්ග අතරින් ප්‍රධානතම වර්ගයක් වන වාර ගණන හඟවන ක්‍රියා විශේෂණ වරහන් ඇතුළේ ලියන්න පුතේ මෙන්න මෙතන ඔයාලට පේනවා adverbs of frequency වරහන් ඇතුළේ ලියන්න adverbs of frequency මෙම කොටසේදී අධ්‍යයනය කරනු ලැබේ. ඒ කියන්නේ adverbs ඔක්කොම ගැන නෙවෙයි, adverbs සියලු වර්ග ගැන නෙවෙයි. අපි adverbs of frequency කියන කොටස කතා කරනවා. මෙතනදී මේක තමයි පුතේ අත්‍තරම වැදගත් වෙන්නේ. අනිත් ඒවා එහෙම වර්ගීකරණයක් වැදගත් වෙන්නේ නැහැ. මොකද අර්ථානුකූලව භාවිතා කරන්න පුළුවන්. මෙතනදී මේක විශේෂයෙන් අපි අධ්‍යයනය කරන්න ඕනේ. මේකේ විශේෂයෙන් වෙනස් වෙන තැන් කීපයක් තියෙනවා. ඒකයි. හරි. මේ බෝඩ් එකේ ඩිස්ප්ලේ වෙන සියලු කොටස් මම හිතනවා ලියන් ඉවර ඇති කියලා. ඒ නිසා මම මේක ක්ලියර් කරනවා. දැන් එන්න පුතේ පහලට ලියන්න මාතෘකාව adverbs of frequency කියලා. මම හිතනවා දැන් ඔයාලා හැමෝටම ඒ කොටස පේනවා ඇති කියලා. ලියන්න මාතෘකාව adverbs of frequency කියලා වෙනම ටිකක් මාතෘකාවක් විදියට as a title, as a topic, adverbs of frequency. හරි මාතෘකාව ලියලා ඉවර නම් පුතේ ලියන්න එතන පහලින් මෙන්න මෙහෙම මාතෘකාව ලියලා ඉවර නම් එතන පහලින් තරුවක් දාලා ලියන්න මෙන්න මෙහෙම මෙම වර්ගයට අයත් ක්‍රියාවිශේෂණ මෙම වර්ගයට අයත් ක්‍රියාවිශේෂණ භාවිතා කරනුයේ මෙම වර්ගයට අයත් ක්‍රියාවිශේෂණ භාවිතා කරනුයේ යම්කිසි ක්‍රියාවක් සිදුවන වාර ගණන දැක්වීම සඳහායි we use adverbs of frequency to show the frequency of an action යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙන වාර ගණන පෙන්වන්න තමයි අපි adverbs of frequency පාවිච්චි කරන්නේ. ඒ නිසා මෙන්න මේ දීලා තියෙන පිළිවෙලින් හරිද adverbs of frequency note එක ලියලා ඉවරයි කියලා මම හිතනවා. ඊට පස්සේ පුතේ මෙන්න මේ තියෙන විදියට මෙන්න මෙහෙම තමයි ක්‍රමානුකූලව මේක හැදෙන්නේ. හරි. එතකොට මෙතන ඉඳලා අපි බැලුවොත් එහෙම ක්‍රමානුකූලව frequency එක වැඩි වෙනවා කියලා පේනවා. හරි. එතකොට මෙන්න මේ විදියට තමයි පුතේ වැඩිවීම සිද්ධ වෙන්නේ. මේකෙදි ක්‍රමයෙන් ඉහළට ටික ටික වැඩි වෙනවා. එතකොට මේ තියෙන එක frequency එක යට තියෙන බිඳුවයි. කිසිම විදියකින් වෙන්න බෑ. ඊට පස්සේ එතනින් ටික ටික වැඩි වෙනවා කියලා දැන් ඔයාලට පේනවා. හරි. එනිසා පුතේ මෙන්න මේ විදියට සාමාන්‍යයෙන් ඔයාලට පේනවා දැන් always කියන වචනේ ගත්තොත් always කියන එක ඔයාලා දන්නවා. හරි always කියලා කියන්නේ තේරුම අනුව ගත්තොත් හැමදාම. හරි ඒකනේ 100%යි අවස්ථාව probability එක වෙන්න පුළුවන් අවස්ථාව 100%යි. ඊට පස්සේ 90%ක් විතර වෙන දේවල් ඒ කියන්නේ දවස් 10ක් ගත්තොත් දවස් 9කම වගේ වෙන දේවල් අපි කියනවා usually. හරි usually සාමාන්‍යයෙන්.
ඊළඟට normally generally කියන්නේ සාමාන්‍යයෙන්. ඊළඟට 70%ක විතර සම්භාවිතාවක් තියෙනවා නම් අපි කියන often නැත්නම් frequently නිතර 50-50 සම්භාවිතාවක් නම් සමහර වෙලාවට කියලා අපි කියනවා sometimes. 30% percentage එකක් තියෙනම් ප්‍රතිශතයක් තියෙනම් ප්‍රතිශතාත්මකව 30ක් තියෙනවා නම් occasionally අවස්ථාවේ හැටියට වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් සමහර වෙලාවට කියලාත් ඔකට කියන්න පුළුවන්. ඊළඟට 10ක් විතර වගේ නම් කියන දවස් 10ක් ගත්තොත් එක දවසකයි මේක වෙන්නේ. ඒ නිසා අපි කියනවා seldom ඉඳලා හිටලා. හරි seldom කියන්නේ ඉඳලා හිටලා. 5යි නම් වෙන්න පුළුවන් hardly ever rarely ඉතාම කලාතුරකින් කියලා අපි කියනවා. සහ 0.0යි නම් පුතේ මේ ක්‍රියාව වෙන්න පුළුවන් අපි ඒකට කියන්නේ never කවදාවත් මේ ක්‍රියාව මේ විදියට වෙන්න බැහැ. ඔන්න ඕක තමයි අපි පාවිච්චි කරන ක්‍රමය. ඒ නිසා පුතේ හොඳ දරුවෝ ටික වගේ දැන් සිංහල තේරුම ලියන්න ඉඩ තියාගෙන සිංහල තේරුම ලියන්න ඉඩ තියාගෙන මෙන්න මේ කොටස ලස්සනට ලියන්න මෙතන ඉස්සරහින් ඉඩ තියාගන්න සිංහල තේරුම මෙන්න මේ තැන් වලින් ලියාගන්න. හරි වචන ඉස්සරහින් සිංහල තේරුම ලියාගන්න ඉඩ තියාගෙන මේක මේ විදියටම ඊතලෙත් ඇඳ ගන්න ප්‍රතිශතයාත්මක අගයක් දාගෙන ඕක ලියන්න. සිංහල තේරුම් ටික ලියන්න ওই විදියට ඉඳ තියන්න ඉස්සරහින් ලස්සනට ලියන්න. හරි ලියන් ඉවරයිද දරුවනේ? නෑ සර්. හරි. නෑ හරි නැති දරුවෝ ටික ලියාගන්න.
සර් එදා දීපු ඉඩියොමැටික් මේ එක්ස්ප්‍රෙෂන් වල උත්තර ටික කිව්වේ නෑනේ. එදා දීපු අන්තිමට ඔයාලට ඇක්ටිවිටි එකක් දුන්නද? ඔව් සර්. හරි මං කියන්නම් උත්තර ටික. ඔයාලට ඒකෙන් පස්සේ මං එවනවා කියලා කිව්වා නේද මේ අර එක්ස්ප්‍රෙෂන්ස් ගොඩක් තියෙන මේ පොයින්ට් එකක් එක්සර්සයිස් එකක් විදියට. ඒක මං එව්වද පුතේ? එව්වේ නෑ සර්. හරි මට අනිවාර්යෙන් අද එවන්නම්. අද කියන්නේ මං දැන් එවන්නම්. ගෲප්ස් වලට ඉඩියොමැටික් එක්ස්ප්‍රෙෂන්ස් 20ක ඇක්ටිවිටි එකකුයි ඊට පස්සේ ඇඩ්වර්බ්ස් වලට අදාළව වචන 100ක් පරිවර්තනය කරන්න තියෙනවා. ඒ 100යි. ඊට පස්සේ වචන 100ට අදාළව එක්සර්සයිසස් තියෙනවා 1යි 2යි 3යි 4යි 5ක්. එක්සර්සයිසස් 5යි. ඒ පහම මම අද මේ දැන් ඔයාලගේ ගෲප්ස් වලට දාන්නම්. print out එකක් ගන්න පුළුවන් වෙයි දරුවන්ට. මොකද හෙට මේ එක අයින් වෙන නිසා print out ගන්න පුළුවන් දරුවෝ අරගන්න. ඊට පස්සේ අනිත් දරුවෝ ඒ ටික පොතේ පහලට ලියාගෙන කරත් කමක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් සංචරණය සීමා කරන්න පුතේ. ඉතින් අත්‍යවශ්‍යම කාරණාවකට ගෙදරින් ඒ පිටට යන කෙනාටම කියලා ඒ දේවල් ටික කරගන්න. හරි ඔයාලා එහෙම දුවන්න එපා. පරිස්සමෙන් ඉන්න. හරි ලියලා ඉවරයි කියලා මම විශ්වාස කරනවා. අපි සිංහල තේරුම් ටික ලියමු. always කියලා කියන්නේ පුතේ හැම දවසකම හැමදාම ඊළඟට usually කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් ඊළඟට normally generally කියන්නේත් සාමාන්‍යයෙන් generally සාමාන්‍යයෙන් ඊට පස්සේ often frequently කියන්නේ නිතර නිතර ඊළඟට sometimes කියන්නේ සමහර වෙලාවට ඊළඟට occasionally අවස්ථානුකූලව ඊළඟට seldom ඉඳලා හිටලා ඊළඟට hardly ever rarely කියලා කියන්නේ ඊටාම කලාතුරකින් නැත්තම් කලාතුරකින් ඊළඟට never කියන්නේ කවදාවත් නැහැ. හරි. එතකොට පුතේ මෙන්න මේ අර්ථානුකූලව මේ අර්ථයන් නිරූපණය කරන්න තමයි අපි මේවා පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තියෙනවා මේක ඇත්තටම වාක්‍යක කොතනද යොදන්නේ කියන දේ අපිට කතා කරන්න. හරි. පුතේ හර්ෂණ ඔයාගේ ස්ක්‍රීන් එකෙන් ඉරි වදිනවා චුට්ටක් ඔන්න අතපය එහාට ගන්න ස්ක්‍රීන් එකෙන් ෂෙයා කරලා තියෙනකොට පුතේ ඔයාලා ලියන දේවල් වදිනවා මේකේ. වදිද්දි ඉතින් නම වැටෙනවා. ඉතින් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඒක ගැන. හරි. එතකොට මේකේ පුතේ වචනයක වාක්‍යයක කොහෙද මේවා යොදන්නේ? හරි වාක්‍යයක කොතනද මේවා යොදන්නේ කියන එකේ අපි හරියටම දැනගන්න ඕනේ පොයින්ට් එක. එනිසා අපි යනවා ඊළඟට මේ පොයින්ට් එක ගැන කතා කරන්න. මම මේ කොටස ක්ලියර් කරනවා. මෙන්න පුතේ වාක්‍යයක කොහෙද භාවිතා කරන්න කියන දේ. හරි. Position of adjective more suitable usage. ලියන මාතෘකාව position of adjective නෙවෙයි පුතේ. ඒක වැරදි. මෙන්න මේක නිවැරදි වෙන්න ඕනේ adjective නෙවෙයි adverb බවට. ඒ නිසා මාතෘකාව ලියනකොට ඒක හදලා ලියන්න. adverbs. Position of adverbs more suitable usage කියලා දාලා මාතෘකාව ලියන්න.
හරි. ලියන්න මාතෘකාවේ ඒ ලියපු තැනින් ඉස්සරහින් හෝ පහලින් සිංහල අදහස ලියන්න. ක්‍රියාවිශේෂණ යෙදෙන ස්ථාන හරි. පුතේ මේක හොඳට අහගන්න. මේ කියන්න හදන්නේ ක්‍රියාවිශේෂණ ගැන. මේ frequency adverbs කියන එක ගැන නෙවෙයි. අපි ඉගෙන ගත්ත පොදුවේ ක්‍රියාවිශේෂණයක් කොහෙද යොදන්නේ කියන එක ගැන. මම ඒකට ගන්නවා පුතේ අර මම ඔයාට පැහැදිලි කරපු වාක්‍යම. හරි. මම ඔයාට පැහැදිලි කරපු වාක්‍යම මම ගන්නවා. she played the match beautifully. She played the match. අය ක්‍රීඩා කළා තරඟය. She played the match beautifully. එතකොට එයා තරඟය ක්‍රීඩා කරේ ඉතාම ලස්සනට, ඉතාම හොඳට ක්‍රීඩා කරා. හරිද? එතකොට මෙන්න මේකේ පුතේ මේ beautifully කියන වචනේ වලට පේනවා. මේ beautifully කියන වචනය ක්‍රියාවිශේෂණයක්. එතකොට beautifully මේ ක්‍රියාවිශේෂණය යොදලා තියෙන්නේ පුතේ වාක්‍යයේ අගින්ම. එහෙම නැත්නම් අන්තිමටම. ඒ වගේම පුතේ එහෙම නැත්නම් අපිට පුළුවන් සාමාන්‍යයෙන් ක්‍රියාවිශේෂණයක් මෙහෙමත් යොදන්න. she beautifully played the match. හරි. මේකේ දාලා තියෙනවාට පේනවා පුතේ she beautifully played the match. හරි. එතකොට මෙන්න මෙතන ඔයාට පේනවා beautifully කියන එක පුතේ යෙදලා තියෙන්නේ. හරිද? beautifully කියන එක යෙදලා තියෙන්නේ ක්‍රියාවට කලින්. දැන් මේකේ නම් තියෙන්නේ වාක්‍ය අන්තිමටම. ඊට පස්සේ මෙතන ඔයාට පේනවා මේකේ යෙදලා තියෙන්නේ මූලික ක්‍රියාව. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාවට කලින්. හරි කලින් තමයි යෙදලා තියෙන්නේ. ඊට පස්සේ අපිට කැමති නම් සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා පුතේ. හරි. ක්‍රියාවට පිටිපස්සෙන් ඒ කියන්නේ මෙන්න මෙතන පොසිෂන් එකෙත් ඕක යෙදලා තියෙන වෙලාවක්. හැබැයි මේ වාක්‍යයට ඒක ලස්සන නැහැ, ගැලපෙන්නේ නැහැ. මේකෙදි නම් she beautifully played the match කිව්වට ගැලපුණාට she played beautifully the match කිව්වම නිකන් පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ වගේ. නමුත් පුතේ මතක තියාගන්න මෙතෙන්ටත් යොදන්න පුළුවන්. හරි. වාක්‍ය අන්තිමටම යොදන්න පුළුවන්. ඒක තමයි නියම ක්‍රමය. ඒ කියන්නේ වඩාත්ම සුදුසු ක්‍රමය තමයි ඒක. හරි. ඒ කියන්නේ හරියටම අපි භාවිතය වෙද්දී වාක්‍ය මෙන්න මේක තමයි නියම ක්‍රමය. හරි. මේකත් හරි. මේක තමයි නියම ක්‍රමය. හරි. මේකත් හරි. ඒ වගේම ක්‍රියාවට පිටිපස්සෙන් යෙදුවත් හරි. හැබැයි අපි මෙතෙන්දි කතා කරනවා වාක්‍ය මුලින් යොදන්නත් පුළුවන්, ක්‍රියාවට පස්සේ එහෙම ඕන තැනක වාක්‍යයේ ගැළපෙන විදියට, අර්ථයට හානියක් නොවන විදියට ක්‍රියාවිශේෂණ යොදන්න පුළුවන්. ක්‍රියාවිශේෂණ. හරිද? හැබැයි පුතේ දුවේ ක්‍රියාවිශේෂණ එහෙම කැමති තැනක යොදන්න පුළුවන් වුණාට මේ adverbs of frequency අපි ඉගෙන ගත්ත ඒවා එහෙම කැමති තැන්වල යොදන්න බෑ. එතකොට දැන් මම කලින් ඔයාලට කියපු වාක්‍ය I usually play cricket. I usually play cricket. එතකොට ඔයාලට පේනවා පුතේ මෙතනදී මේ sentence එකේ usually කියලා එක තමයි adverbs of frequency එක. සිදුවන වාර ගණන පෙන්වන ක්‍රියාවිශේෂණය. ඒක යෙදিলা තියෙන්නේ පුතේ ප්‍රධාන ක්‍රියාව සහ කර්තෘ දෙන්න මැද්දෑවෙන්. හරිද? ඒ නිසා ඒක තමයි නීතිය. ප්‍රධාන ක්‍රියාව සහ කර්තෘ මැදින් තමයි යෙදෙන්න ඕන. ඊට පස්සේ අපි ගත්තොත් පුතේ be verb එකක් තියෙන වෙලාවකදී be verb එකක් කිව්ව අපි හිතමු මෙහෙම. She is
normally studying she's normally studying අය අධ්‍යයනය කරමින් ඉන්නවා සාමාන්‍යයෙන් හරි she's studying the lessons හරි එතකොට මෙන්න මෙතනදී ඔයාලට පේනවා she's normally studying the lessons අය පාඩම් අධ්‍යයනය කරමින් ඉන්නවා සාමාන්‍යයෙන් normally එතකොට පුතේ ඔයාලට පේනවා මෙතන මේ normally කියන එක තමයි adverbs of frequency එක හරි මේ normally කියන එක තමයි adverbs of frequency එක සාමාන්‍යයෙන් ඒක යෙදිලා තියෙන්නේ පුතේ be verb එක මෙන්න is හරි ඊළඟට ප්‍රධාන ක්‍රියාව studying හරි දෙක මැද්දෑවේ එනිසා පුතේ හොඳට මතක තියාගන්න පළවෙනි දේ තමයි අනිවාර්යෙන් මේ જાතියේ ක්‍රියා විශේෂණ ඒ කියන්නේ adverbs of frequency අපි අර උඩින් ඉගෙන ගත්ත වචන hardly ever rarely never seldom ඔය විදිහේ වචන අපි යොදන්නේ පුතේ කර්තෘ සහ ප්‍රධාන ක්‍රියාව මැද හරිද කර්තෘ සහ ප්‍රධාන ක්‍රියාව මැද තමයි මේ જાතිය වචන යොදන්නේ හැම වාක්‍යයකම මේක අපිට අගින් යොදන්න බෑ I play cricket usually කිව්වොත් වැරදි මේ කියන්නේ I usually play cricket හරි ඊට පස්සේ be verb එකක් තියෙන වෙලාවක ඒ කියන්නේ am is was were be double en been be ing been ඒවා තමයි be verbs කියන්නේ එතකොට main එකක් තිබුණොත් හරිද ඒ જાතියේ be verb එකක් තිබුණොත් මේක is තියෙනවා ඒ වගේ වෙලාවක අපි කරන්නේ be verb එකයි ප්‍රධාන ක්‍රියාවයි මැද තමයි frequently adverb එක යොදන්නේ. එහෙම නැති වුණොත් පුතේ වාක්‍ය වැරදි. ඒ නිසා හැබැයි ක්‍රියා විශේෂණ අනිත් ඒවා පොදුවේ අපිට වාක්‍ය අග තමයි හොඳම වාක්‍ය අන්තිමට කියනවා නම් ඊට පස්සේ එහි ඇරෙන්න ප්‍රධාන ක්‍රියාවට කලින් ප්‍රධාන ක්‍රියාවට පස්සේ අපිට එහෙම සුදුසු තැනක අර්ථානුකූලව භාවිතා කරන්න පුළුවන්. පැහැදිලි කියලා මම හිතනවා. හරි. අනිත් ක්‍රියා විශේෂණ පොදුවේ ඕනම ක්‍රියා විශේෂණයක් මෙහෙමයි. හැබැයි adverbs of frequency අපි මේ මුලින් ඉගෙන ගත්ත වචන ටික තියෙනවානේ. always ඊට පස්සේ normally generally ඊට පස්සේ occasionally sometimes seldom hardly ever rarely never ඒ විදිහේ වචන අපිට යොදන්න පුළුවන් ප්‍රධාන ක්‍රියාව සහ කර්තෘ මැදින් be verb එකක් තියෙනවා be verb එක සහ ප්‍රධාන ක්‍රියාව මැදින් හරිද එනිසා ඔන්න ඕක මතක තියාගන්න වෙනවා පුතේ හරි අපි ලියමු පළවෙනි පොයින්ට් එක අපි මාතෘකාව ලිව්වා පළවෙනි පොයින්ට් එක අපි ලිව්වේ නැහැ එනිසා පළවෙනි පොයින්ට් එක ලියන්න මෙන්න මේක an adverb is more suitable to the ending of the sentence but we can use it before the sentence හරි ඒක ලියන්න සිංහල තේරුම් පුතේ මෙහෙම තාම නෑ සර්. තාම නෑ හරි හරි ඔන්න දැන් ලියනවා සාමාන්‍යයෙන් ක්‍රියා විශේෂණයක් එම වැකියේ අවසානයේ ලිවීම
එම වැකියේ අවසානයේ ලිවීම ඉතාම සුදුසු වේ. ඉතාම සුදුසු වේ. ඉතාම සුදුසු වේ. සාය කියන පුළුවන්ද? ක්‍රියා විශේෂණයක් එම වැකියේ අවසානයේ යෙදීම වඩා සුදුසු වේ. නැත්නම් ඉතා සුදුසු වේ. සර් අපහු කියනවද? හා ක්‍රියා විශේෂණයක් එම වැකියේ අවසානයේ යෙදීම ක්‍රියා විශේෂණයක් එම වැකියේ අවසානයේ යෙදීම වඩා සුදුසු වේ. වඩා සුදුසු වේ. නමුත් ක්‍රියා විශේෂණ පදය එම සර් වැකියේ I කියනවද? මුලින් ඉඳලමද පුතේ නැත්නම් දෙවෙනියට පටන් ගත්ත තැන ඉඳලාද? දෙවනියට පටන් ගත්ත තැනින්ද? හරි. ඔන්න මම මුලින් ඉඳලම කියන්නම්කෝ. මුලින්ම කිව්වේ පුතේ ක්‍රියා විශේෂණයක් එම වැකියේ අවසානයේ යෙදීම වඩා සුදුසු වේ. ඒකෙන් පස්සේ දෙවෙනියට පටන් ගත්තා. නමුත් ක්‍රියා විශේෂණයක් ප්‍රධාන ක්‍රියාවට පෙර හෝ පසු ප්‍රධාන ක්‍රියාවට පෙර හෝ පසු ප්‍රධාන ක්‍රියාවට පෙර හෝ පසු යෙදීමද අර්ථානුකූලව සිදු කළ හැක. යෙදීමද අර්ථානුකූලව සිදු කළ හැක. හරි. දැන් පුතේ මෙන්න මේ උදාහරණ දෙක, ඒ කියන්නේ මුලින්ම තියෙන උදාහරණ දෙක ලියා ගන්න. මෙන්න මේ උදාහරණ දෙක එක යට එක හෝ ඔය මම ලියලා තියෙන විදිහට ලියා ගන්න. ඊට පස්සේ ඒක මාක් කරගන්න, අන්ඩර්ලයින් කරගන්න beautifully කියන වචනේ යෙදිච්ච විදිය. ඉක්මනින් ලියන්න.
හරි මං හිතනවා ඉවරයි කියලා ලියලා. ඊළඟට පුතේ ලියන්න ඊළඟ පොයින්ට් එක මෙන්න මේක. එහෙමම ඊළඟ පොයින්ට් එකත් ලියා ගන්න. මෙන්න මේ පොයින්ට් එක එහෙමම ලියන්න. Adverbs of frequency are usually placed between the subject and the verb, but when there is a be verb, the adverbs are follows be verb. ඒ කොටස එහෙමම ලියා ගන්න. ඔයාලට පේනවා මෙතන පවා පුතේ යෙදිලා තියෙන එක මේ. මෙතන යෙදිච්ච එකත් ආ කියන එක තියෙනවා මේ පැත්තෙන්. ඒක be verb එකක්. ඊළඟට placed කියන එක තියෙනවා පිටිපස්සෙන්. ඒ දෙක මැද තමයි usually කියන එක තියෙන්නේ. ඒ නිසා ඒ විදියටම තමයි යෙදෙන්නේ. ඔය පොයින්ට් එක ලියා ගන්න අපි ඒක පැහැදිලි කරගමු. හරි ලියලා ඉවරයිද පුතේ? ඔව් සර්. හරි. එහෙනම් ලියන හරි. හරි ලියා ගන්න පුතේ. හරි මං හිතනවා දැන් ඉවර ඇති කියලා. ලියමු පුතේ ඒකේ සිංහල අදහස පහලින්. හොඳට අවධානයෙන් ලියන්න. ලියන්න. Adverbs of frequency ඉංග්‍රීසියෙන් ලියන්න. මෙතන තියෙන අකුරු adverbs of frequency adverbs of frequency වර්ගයේ ක්‍රියාවිශේෂණයක් adverbs of frequency වර්ගයේ ක්‍රියාවිශේෂණයක් සාමාන්‍යයෙන් භාවිතා කරනුයේ වාක්‍යක සාමාන්‍යයෙන් භාවිතා කරනුයේ වාක්‍යක කර්තෘ සහ ප්‍රධාන ක්‍රියාව අතර මැදයි. කර්තෘ සහ ප්‍රධාන ක්‍රියාව අතර මැදයි. be verb එකක් යෙදේ නම් BEB හොඳේ be verb on board මේකේ ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ කරා be verb හරි be verb
එකක් යෙදේ නම් be verb එකක් යෙදේ නම් ඊට පසුව ඒ කියන්නේ be verb එකෙන් පස්සේ මේ is normally මෙතන are usually ඒ විදිහට be verb එකෙන් පස්සේ be verb එකක් යෙදේ නම් ඊට පසුව the ඊට පසුවද යොදනු ලැබේ ඊට පසුවද යොදනු ලැබේ adverbs of frequency කියන්නේ පුතේ always normally usually generally ඊට පස්සේ frequently ඊට පස්සේ occasionally sometimes ඊට පස්සේ seldom hardly ever rarely never කියන වචන අපි ඉගෙන ගත්ත වචන ටික. එයින් එකක් යොදන්නේ කර්තෘ සහ ප්‍රධාන ක්‍රියාව අතර මැද බැරි වෙලාවත් be verb එකක් තියෙනවා නම් ඒ be verb එක අතර be verb එකට පස්සේ හරි ප්‍රධාන වශයෙන් subject එක සහ ප්‍රධාන ක්‍රියාව අතර මැද බැරි වෙලාවත් මේ විදියට be verb එකක් තියෙනවා නම් ඒ be verb එක පිටිපස්සෙන් තමයි භාවිතා කරන්නේ. දැන් හරි. දැන් මෙන්න මේ උදාහරණ දෙක එතන පහලින් ලස්සනට ලියාගන්න. හරි ලේලි ඉවරයි නේද පුතේ? ඔව් සර්. හරි. අපි එතනින් ඉස්සරහට යමු. දැන් පුතේ මේකෙදි ස්පෙලිං රූල් එකක් තියෙනවා. හරි අක්ෂර වින්‍යාසය නිර්මාණය කරන විදියක් ඕකේ විතරක් නෙවෙයි හැම කොටසකදීම. එතකොට මේකේ පුතේ ඔයාලට පේනවා මෙන්න මේ පල්ලෙහෙන් දාලා තියෙනවා මේ රූල්ස් ටික. මේක ලියා ගන්නම ඕනේ නැහැ. පොඩක් ඔලුවට දාගත්තම හරි. පොයින්ට් එකක් විදියට සිංහලෙන් දෙන්න ඕනි කියලා මං හිතන්නෙත් නැහැ. formation of adverbs ඒ කියන්නේ පුතේ ක්‍රියා විශේෂණ වල නිර්මාණය ක්‍රියා විශේෂණ ඇති කිරීම කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ගොඩක් ක්‍රියා විශේෂණ most of the adverbs are formed by adding ly ඒක ඔයාලට මම කිව්වා. ගොඩක් ක්‍රියා විශේෂණ නිර්මාණය වෙන්නේ නාමපදයේ අගට ly එකතු වෙලා slowly ඊට පස්සේ quickly ඔය විදිහේ වචන. හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි when an adjective ends with l බැරි වෙලාවත් පුතේ l අකුරෙන් ඉවර වෙන එකක් තියෙනවා නම් හරිද? l අකුරෙන් ඉවර වෙන එකක් තියෙනවා නම් දැන් මේ තියන්නේ careful. එතකොට careful කියන එකට ly දානකොට පුතේ අපිට සිද්ධ වෙනවා ඒක හැමම දාන්න වෙනසක් නැහැ. එතකොට මෙතන වචනේ හැදෙන්නේ double l y වලින්. හරි double l y වලින් carefully beautiful beautifully ඔය විදියට. හැබැයි පුතේ සමහර අවස්ථා තියෙනවා සමහර වෙලාවල් අපිට තියෙනවා මෙතනදී happy කියලා තියෙනවා නම් හරි දැන් මෙතන happy h a p p y හැබැයි පුතේ y අක්ෂරය ඉවත්
කරලා තමයි අපිට ඒ වෙනුවට I ආදේශ කරලා ly දාන්න වෙන්නේ. එතකොට එනවා happily. හරි. ඊට පස්සේ naughty, naughtily. ඒ නිසා මේකෙදි පුතේ y තිබුණොත් y අක්ෂරය ඉවත් කරන්න වෙනවා. මම හිතනවා පැහැදිලි කියලා. සහ ඊළඟට double l තිබුණොතින් හරිද double l තිබුණොතින් අපිට සිද්ධ වෙනවා ඒ double l වල හරි double l වල එහෙමම ඉතුරු වෙද්දී අර ly එකතු කරන එකට y විතරක් දාන්න. මොකද triple ly ආවොත් පුතේ මේක උච්චාරණය කරන්න බෑ. එතකොට full කියන එක තව l එකක් ආවම දැම්මම fully එහෙම හදන්න බෑ. හරි. එනිසා එහෙම උච්චාරණය කරන්න බැරි නිසා සාමාන්‍යයෙන් ඒකෙදි අපි කරන්නේ එක l එකක් විතරක්. හරි. මේ තියෙන අනුඩම උදාහරණේ එක l එකක් විතරක් සාමාන්‍ය විදියට අපි භාවිතා කරනවා. ඒ කියන්නේ l දෙකෙන් L දෙකම ඉතුරු කරලා අරකේ L එකෙන් L එක අයින් කරලා තමයි fully කියන එක නිර්මාණය කරන්නේ. ඊළඟ එක පුතේ automatic C අකුරෙන් ඉවර වෙන්නේ. C අකුරෙන් ඉවර වෙනකොට අදාළ උච්චාරණය නිර්මාණය කරගන්න අපි කරන්නේ C එකෙන් ඉවර වෙන වචනට ALLY ආදේශ කරන එක. automatically මේක එහෙම නෙවෙයි කියන්නේ CALLY ආදේශ වුණාට මේක කියවෙන්නේ පුතේ automatically. හරි automatically. හරි automatically කියලා කියන්න එපා. It's automatically. හරි automatically කියන එක තමයි pronounce වෙන්නේ. CA අකුර silent වෙලා තමයි ඕක කියන්නේ ගොඩක් දුරට. ඔය කලි කියලා නේ එක. හරි. artistically කවදාවත් අපි කියන්නේ artistically කියලා. artistically. හරි. ඒ නිසා එහෙමයි කියන්නේ. සහ සමහර ඒවා තියෙනවා පුතේ. මෙන්න මේ විදිහට ක්‍රියා විශේෂණය එකක්, නාම විශේෂණ එකක්. ඒවා එකිනෙකට සෑහෙන වෙනස්. කිසිම සමානකමක් නැහැ. දැන් good කියන්නේ හොඳ. ඒක තමයි නාම විශේෂණේ. හැබැයි well කියන්නේ හොඳින්. ඒක තමයි ක්‍රියා විශේෂණේ. එතකොට ඒක හැදිච්ච ක්‍රමයක් නෑ පුතේ. ඒක භාෂාව ඇතුලේ නිර්මාණය වෙලාම තියෙනවා. හරි. ඊට පස්සේ ඊළඟ එක අපිට පේනවා fast hard වගේ වචන තියෙනවා. ඒ වගේ පුතේ ly දාන්න බෑ. කවදාවත් කියන්න එපා fastly කියලා. හරි. fast විතරයි පාවිච්චි වෙන්නේ. වේගෙන් යනවා කිව්වත් he runs fast. එයා දුවනවා වේගෙන්. කවදාවත් he runs fastly කියලා කියන්නේ. එනිසා hard කියන එකත් එහෙමයි. work hard කියනවා ඇරෙන්න work hardly කියලා අපි කියන්නේ. හරිද? ඒ නිසා මේකේ අත්‍යවශ්‍යම points ටික අපිට අග්ගාලා පහලින් දාගමු. ඉංග්‍රීසි එක නොලිය සිංහල එකෙන් ලියලා සිංහල idea එක ලියලා ඉංග්‍රීසි එක අපි දාගමු. හරි. English notes එක ඒ කියන්නේ මේ examples ටික දාගමු. ඒ අනුව එන්න පුතේ පළවෙනි තැනට පළවෙනියටම ලියන්න මෙහෙම. තරුවක් දාලා පහලින් ක්‍රියා විශේෂණ නිර්මාණයේදී L අකුරෙන් අවසන් වන නාම විශේෂණ වලට සාමාන්‍ය පරිදි ly යොදයි. මෙන්න මේ උදාහරණ දෙක ලියා ගන්න ටක් ගාලා පහලින්. ඔය කොටු කරපු උදාහරණ දෙක ටක් ගාලා පහලින් ලියන්න. හරි. ඊළඟ එක ලියන්න පුතේ. ඊළඟ නීතිය උදාහරණ දෙක මම හිතනවා ලියලි වැරදි කියලා.
ඊට පස්සේ ඊළඟ දෙක ලියන්න. ඊළඟ එක මෙන්න මේක. ලියන්න මෙහෙම පහලින්. L අකුරු දෙකකින් අවසන් වන L අක්ෂර දෙකකින් අවසන් වන L අක්ෂර දෙකකින් අවසන් වන L අක්ෂර දෙකකින් අවසන් වන නාම විශේෂණ වලට y පමණක් ආදේශ කොට y පමණක් ආදේශ කොට y පමණක් ආදේශ කොට ක්‍රියා විශේෂණය නිර්මාණය කරයි. ක්‍රියා විශේෂණය නිර්මාණය කරයි. හරි. මෙන්න මේ උදාහරණයට අක් ගාලා දාගන්න පුතේ. full fully. හරි. ඊට පස්සේ ලියන්න පුතේ මෙහෙම. y අකුරෙන් අවසන් වන ඊළඟ එක ලියන y අකුරෙන් අවසන් වන y අකුරෙන් අවසන් වන නාම විශේෂණ ක්‍රියා විශේෂණ වලට හැරවීමේදී නාම විශේෂණ ක්‍රියා විශේෂණ වලට හැරවීමේදී නාම විශේෂණ ක්‍රියා විශේෂණ වලට හැරවීමේදී y ඉවත් කොට ILY යොදනු ලැබේ. ILY යොදනු ලැබේ. හරි. ටක් ගාලා ලියන්න මෙන්න මේ උදාහරණ දෙක. happy happily naughty naughtily. හරි මං හිතනවා ලියලා ඉවරයි කියලා. ඊට පස්සේ පුතේ ලියන්න මෙහෙම. C අක්ෂරයෙන් අවසන් වන C හොඳයි. C අක්ෂරයෙන් අවසන් වන C අක්ෂරයෙන් අවසන් වන නාම විශේෂණ ක්‍රියා විශේෂණ වලට හැරවීමේදී නාම විශේෂණ ක්‍රියා විශේෂණ වලට හැරවීමේදී ALLY යොදනු ලැබේ. හරි ඔය උදාහරණයක් ගන්න ලියන්න.
හරි. ඊළඟට ලියන්න පුතේ මෙහෙම. හරි එක දරුවෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා මම දැන් ආවේ කියලා. කමක් නැහැ පුතේ. දැනට අන්තිම මේ කොටසේ ඔයාලා ලියා ගන්න උත්සාහ කරන්න එපා අහන් ඉන්න. අන්තිමට තව පොයින්ට්ස් දෙකයි මේ ඇඩ්වර්බ්ස් කොටසේ තියෙන්නේ. මගෙන් අනිවාර්යෙන් ක්ලාස් එක ඉවරනාට පස්සේ වීඩියෝ එක ඉල්ලන්න. මම channel එකට අප්ලෝඩ් කරලා link එක දෙන්නම්. ඉතින් ඒ නිසා ඒකෙදි ඔයා අනිවාර්යෙන් වීඩියෝ එක ඉල්ලගෙන මුල් ටික බලන්න. සහ අද අන්තිම පැය භාගේ අපි කතා කරනවා letter writing part එක. ඒ නිසා letter writing වලට අදාළ කොටස එතන ඉඳලා note එක ඔය පුතා ලියා ගන්න. හරි. ලියාගෙන ඉවර වෙලා කලින් කොටස අනිවාර්යෙන් වීඩියෝ එකෙන් බලන්න. දැන් මේ පොයින්ට්ස් දෙක ලියා ගන්න ඕනේ. මේකත් එහෙමම ලියා ගන්න. letter writing පටන් ගන්න තැන ඉඳලා පුතා note එක ලියා ගන්න. මේ චුට්ට අහගෙන හිටියම හරි. ඊළඟට වීඩියෝ එක බලලා ගැටලුවක් තිබුණොත් එහෙම මට කතා කරන්න. හරි. ඊළඟ එක ලියන්න මෙහෙම. සමහර නාම විශේෂණ වලින් ක්‍රියා විශේෂණය නිර්මාණය නොවේ. සමහර නාම විශේෂණ වලින් ක්‍රියා විශේෂණය නිර්මාණය නොවේ. සමහර නාම විශේෂණ වලින් ක්‍රියා විශේෂණය නිර්මාණය නොවේ. ක්‍රියා විශේෂණය ලෙස වෙනම වචනයක් යෙදේ. ක්‍රියා විශේෂණය ලෙස වෙනම වචනයක් යෙදේ. ලියාගන්න පුතේ good well මෙන්න මේක. ඒකේ නිශ්චිත ක්‍රමයක් ක්‍රියා විශේෂණයට කියලා එකක් නැහැ. ඒකේ තියෙන්නේ පුතේ ක්‍රියා විශේෂණයෙන් නාම විශේෂණයෙන් ක්‍රියා විශේෂණය හැදෙන විදියක් නැහැ. විශේෂ වචනයක් තමයි ක්‍රියා විශේෂණයේ විදියට යෙදෙන්නේ. good well. good කියන්නේ හොඳ, යහපත, well කියන්නේ හොඳින්. සර් අපිට ස්ක්‍රීන් එක පෙන්වන්නේ නැහනේ. ස්ක්‍රීන් එක පෙන්වන්නේ නැහැ. ඒක වෙන්න බෑ. දැන් හරිද බලන්න පුතේ? හරිද? මම ස්ටොප් කරලා ආපහු ෂෙයා කරා. මොකක් හරි නෙට්වර්ක් එරර් එකක් එන්නේ නැති අනිත් දරුවන්ටත් එහෙමද පෙනුන්නේ නැද්ද? එහෙම වෙන්න විදියක් නැහැ හැබැයි. පෙනුණා හරි. එහෙම පේන්නේ නැති වුණොත් කියන්න පුතේ මම ආපහු ස්ටොප් කරලා ෂෙයා කරාට පස්සේ ඒක සමහර වෙලාවට හරියනවා. ඒ නෙට්වර්ක් එරර්ස් නිසා හැම වෙන්න පුළුවන්. හරි. ඊළඟ එක good well ලියලා ඉවරයි කියලා මම හිතනවා. ලියන අන්තිම පොයින්ට් එක සමහර වචනවල නාම තාම පෙන්වන්නේ නැහැ කියන්නේ පුතේ ඒක කියන විදියෙන්ම තේරෙනවා. මොකද අපිට කැඩි කැඩි ඇහුනේ පුතේ සිග්නල් ගැටලුවක් තියෙන්නේ. මං හිතන්නේ අපේ තුලිත පුතාට වෙන්න ඕනේ. පුතේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා ඔයාගේ පැත්තේ. හරි? ඒ කියන්නේ කැඩි කැඩි ඇහුනේ දැන් ඔයා කියපු දේත් මට. ඒක නිසා ඒ සිග්නල් එරර් එක හරි ගියපු ගමන් ඔයාට ස්ක්‍රීන් එක පෙනේ. හරි? මං ආයි ස්ටොප් කරලා කෝකටත් ෂෙයා කරන්නම්. ඒ අතරේ අනිත් කට්ටිය ටික ලියන්න. සමහර වචන නාම විශේෂණය ලෙසත් ක්‍රියා විශේෂණය ලෙසත් සමහර වචනවල නාම විශේෂණය ලෙසත් ක්‍රියා විශේෂණය ලෙසත් එකම පදය භාවිතා වේ. ලියන්න පුතේ උදාහරණ දෙක fast hard.
හරි ඒ අතර වාරයේ පුතේ ඔයාලගේ WhatsApp වලට ලැබිලා ඇති. පහුගිය සතියේ මම එවනවා කියපු idioms වල අභ්‍යාසය idioms 20ක් එක්ක ඒ 20 අභ්‍යාසය ඇවිත් ඇති. ඒකේ හරි එක තෝරන්න තියෙන්නේ ඒ idioms set එකම අපි ඊළඟ දවසේ කතා කරමු. මේකත් කරාට පස්සේ මොකද ගිය සතියේත් එකක් කතා කරන්න තියෙනවා කියලා දරුවෙක් කිව්වා. අද letter writing කොටස කරනකොට වෙලාව මදි වෙයි. ඒ නිසා මේකේ idioms 20ක් දීලා තියෙනවා ඔයාලට select කරන්න. මේක print out එකක් දාගෙන select කරත් කමක් නැහැ. අතින් ලිව්වොත් එහෙම ටිකක් පොඩි වැඩක් තියෙනවා අතින් ලියනවා නම්. ඊට පස්සේ පුතේ adverbs යටතේ ඔයාලට එවලා තියෙනවා chart එකක් ඇතුලේ adverbs 100ක්. ඒ කියන්නේ adjectives 100ක් එවලා තියෙනවා. ඒ 100ම තේරුම් ටික මම කියලා දෙනවා. ඒ වගේම ඒවයින් ක්‍රියා විශේෂණය නිර්මාණය කරන්න තියෙන ඔයාලට. ඒවයි තේරුම් එකිනෙක වෙනස් වෙන වෙලාවල් තියෙනවා. හරි. ඊට පස්සේ ඒ ක්‍රියා විශේෂණ භාවිතා කරලා කරන්න තියෙන අභ්‍යාස 5ක් තියෙනවා. පොඩි අභ්‍යාස. ඒ කියන්නේ වාක්‍ය 25ක් වගේ තියෙන්නේ. ඔයාලට හිස්තැන් පුරවන්න. ඒක නිසා ඒ ටික කම්ප්ලීට් කරලා තියන්න. හරි. මේ වෙද්දී ඔයාලගේ WhatsApp group වලට අදාළ assignment එක ලැබිලා තියෙනවා. ඒ නිසා මම ඒක දැන් send කරලා ඉවරයි. දැන් ටිකක් වෙලා. එතකොට දැන් හැමෝටම මේක ලැබිලා සමහරු සීනුත් කරලා ඉවරයි. ඒක නිසා පුතේ අභ්‍යාසය අනිවාර්යෙන් කරන්න. හරිද? දැන් අපි එනවා එතනින් ඉතාම වැදගත් කොටසකට. මෙන්න මෙතන තියෙනවා පුතේ. අපි යනවා let's write a formal letter. formal letter එකක්. එහෙම නැත්නම් විධිමත් ලිපියක් ලියන්න සූදානම් වෙන්නේ. ඒ කියන්නේ official letter එකක් කියලා අපිට කියන්න පුළුවන්. ලියන්න පුතේ මාතෘකාව එතන පහලින්. Let's write a formal letter. Let's write a formal letter. හරි. මාතෘකාවෙන් පස්සේ පුතේ මම point එකක් දැම්මා. We write formal letters to fulfill official purposes. ලියන්නේ point එක. We write formal letters to fulfill official purposes. ඒ point එක ලියන්න. හරි. ඇයි පුතේ අපි official letter එකක් ලියන්නේ? ඒක ඔයා දන්නවා. ඕන තරම් අපි සිංහල විෂය ඉගෙන ගන්නකොටත් ඉගෙනගෙන තියෙනවා රාජකාරී ලිපි. එතකොට අපි කියලා තියෙනවා we write formal letters. අපි ලියනවා විධිමත් ලිපි නැත්නම් මේ රාජකාරී ලිපි to fulfill කියන්නේ පුතේ සම්පූර්ණ කරනවා කියන එක. To fulfill official purposes. official purposes කියන්නේ කාර්යාලීය අරමුණු. එතකොට කාර්යාලීය අරමුණු පරිපූර්ණත්වයට පත් කර ගැනීමට සාර්ථක කරගන්න සම්පූර්ණ කරගන්න අපි ලියනවා රාජකාරී ලිපි. ලියන සිංහල තේරුම පහලින්. කාර්යාලීය අරමුණු සම්පූර්ණ කර ගැනීම සඳහා කාර්යාලීය අරමුණු සම්පූර්ණ කර ගැනීම සඳහා ලියනු ලබන ලිපි formal letters
ලෙස දක්වනු ලැබේ. formal letters ලෙස දක්වනු ලැබේ. formal letters ලෙස දක්වනු ලැබේ. හරි මේකෙදි පුතේ මම ස්ට්‍රක්චර් එකේ ඒව ඔක්කොම පැහැදිලි කරනවා උදාහරණයකින්. මට ඊට කලින් ඔයාලට දෙන්න ඕනේ මේ රාජකාරී ලිපිවල පුතේ තියෙනවා විවිධ අරමුණු. හරි. ඒ අරමුණු අපි ඉෂ්ට කරගන්නකොට ඒ ලිපියට පිවිසෙන විදිය වෙනස්. අපි පැමිණිල්ලක් දානවා නම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් I am writing this letter to make a complaint. I am writing this letter. මම මේ ලිපිය ලියමින් ඉන්නවා to make a complaint. පැමිණිල්ලක් කරන්නට. එහෙම නැත්නම් මොන හරි කරුණක් දැනගන්න විමසන්න ලියනවා නම් අපිට කියන්න පුළුවන් I am writing this letter to bring your notice. මම ඔබගේ අවධානය ගන්න තමයි මේ ලිපිය ලියන්නේ. කියන්නේ මෙන්න මේ කරුණ ගැන අවධානය ගන්න තමයි මේ ලිපිය ලියන්නේ කියලා. ඒ නිසා අන්න ඒ වගේ පොදුවේ භාවිතා කරන්න පුළුවන් phrases කීපයක් මම ඔයාලට දෙනවා. හරි phrases කීපයක්. අපි පළවෙනියට ඒ phrases ටික ලියාගෙන ඒකේ සිංහල තේරුම් ටික අත්‍යවශ්‍යව ලියාගමු. හරි. මම මේ highlight කරන phrases ටික ඔයා ලියන පොතේ ලියාගෙන මාතෘකාව දාන්න some common phrases for formal letters කියලා. ඔයාලට මාතෘකාව පේනවා. හරි. some common phrases for formal letters. විධිමත් ලිපි භාවිතා ලියනකොට භාවිතා කරන වාක්‍ය ඛණ්ඩ කීපයක් තියෙන්නේ. ඒ ටික ලියලා මම මේ කොටු කරන highlight එහෙම නැත්නම් මේ මම box එකක් ඇතුළට ගන්න මේවා ටික ලියා ගන්න. හරි අයින් කරන්න ඒව නැහැ. ඔක්කොම ටික ලියන්න වෙයි වගේ. ඒ නිසා මේකේ 11 වසරේදී ඔයාලට දෙනවා මේ විදිහේ phrases 60ක්. හරි 11 වසරට ආවට පස්සේ 11 වසරේදී O level paper එක වෙනුවෙන් මේ විදිහේ phrases 60ක් ඔයාලට දෙනවා මම personal and official දෙකටම. එතකොට මේ phrases 60 අතින් ලියන්න වෙන්නේ නැහැ. බලමු එතකොට කොරෝනා නැති වුණොත් ටියුට් එකකින් ඒව හම්බ වෙනවා. ඒවේ තේරුම් තමයි ලියන්න තියෙන්නේ. ඉතින් මේකේ තියෙන්නේ 10 වසරේදී ඔයාලට අවශ්‍යම කියලා හිතෙන 20ක්. හරි. එතකොට මෙන්න මේ ටික ලියා ගන්න සිංහල තේරුණුත් එක්ක අපි කතා කරමු එකින් එක. මාතෘකාව ලියලා ඉවර නම් පළවෙනි එක ලියන්න. I wish to bring your notice. ඒක ලියලා ඉන්න පුතේ සිංහල තේරුම මම කියන්නම්. ඉක්මනින් ලියමු. I wish to bring your notice. I wish to bring your notice. දැන් ලියුමක් පුතේ පටන් ගන්නකොට අපිට මේ ප්‍රකාශන භාවිතා කරන්න පුළුවන්. මේ වාක්‍ය ඛණ්ඩ තියෙන ඒකට. address එක දාන්නේ කොහොමද? addresses මොනවද එන්නේ? ඒවා මම වෙනම පැහැදිලි කරනවා. දැනට මේ තියෙන time එකත් එක්ක අපි ඊළඟට බලනවා මේකෙදි මේ කියන දේවල් ටික. ඒ කියන්නේ මේ phrases ටික ලියලා තේරුම කතා කරන්න. හරි. I wish to bring your notice. ලියන්න. තේරුම එකේ මම ඔබේ අවධානය ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ තේරුම ලියන්න. මම ඔබේ අවධානය ගන්න බලාපොරොත්තු වෙනවා. මම ඔබේ අවධානය ගන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඊළඟ එක දෙවෙනි එක ලියන්න පුතේ an early action will be highly appreciated. 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 Official letters ලියනකොට පුතේ ඔයාලට තේරෙයි මේක කොච්චර දුරට ඕනේද කියලා. ඒ වගේම මම තව ටිකකින් එවනවා පුතේ official letters දෙකක්. හරි. official letters දෙකක් මම ඔයාලගේ group වලට දානවා. ඒකත් උදාහරණයක් විදියට පොතේ ලියා ගන්න වෙනවා දරුවන්ට. හරි. ඒකේ තේරුම ලියන්න. ඉක්මන් ක්‍රියාමාර්ග ඉක්මන් ක්‍රියාමාර්ග ඉක්මන් ක්‍රියාමාර්ග අගය කොට සලකනවා. ඉක්මන් ක්‍රියාමාර්ග අගය කොට සලකනවා.
ඉක්මන් ක්‍රියාමාර්ග අගය කොට සලකනවා. තුන්වෙනි එක ලියන්න. I would be grateful if you get necessary steps for this problem. පුතේ grateful ලියනකොට GREAT ලියන්න එපා. GRATE great තමයි ලියන්න ඕන. හරිනේ? කෘතඥ වෙනවා කියන එකේ තේරුම ඒක. එනිසා GREAT කියන්නේ great විශිෂ්ටයි. GRATE great කියන්නේ කෘතඥ වෙනවා. එනිසා ඒක බලලා හරියට ලියන්න. I would be grateful if you get necessary steps for this problem. හරි. ලියන්න ඒකේ තේරුම. ඔබ මෙම ප්‍රශ්නයට ටිකක් ඉන්න සර්. හරි. හරි නේද පුතේ? හරි සර්. හරි. ලියන්න සිංහල තේරුම. ඔබ මෙම ප්‍රශ්නයට අවශ්‍ය පියවර ගන්නව නම් ඔබ මෙම ප්‍රශ්නයට අවශ්‍ය පියවර ගන්නව නම් ඔබ මෙම ප්‍රශ්නයට අවශ්‍ය පියවර ගන්නව නම් මම ඔබට කෘතඥ වෙනවා. කෘතඥ වෙනවා කියන එක දන්නවනේ. මම ඔබට කෘතඥ වෙනවා. ඒ කියන්නේ ස්තුතිවන්ත වෙනවා කියන අදහස තියෙන්නේ. කෘතඥ වෙනවා. සර් තුන්වෙනි එක අපෝ කියනවා. ඔබ මෙම ප්‍රශ්නයට අවශ්‍ය පියවර ගන්නව නම් ඔබ මෙම ප්‍රශ්නයට අවශ්‍ය පියවර ගන්නව නම් ඔබ මෙම ප්‍රශ්නයට අවශ්‍ය පියවර ගන්නව නම් මම ඔබට කෘතඥ වෙනවා. මම ඔබට කෘතඥ වෙනවා. පන්තියේදී නම් කියන්න තිබුණා කෘතඥ ලියන්න දන්නේ නැත්නම් මූණ බලන්න කියලා. හරි. ඉතින් එහෙම කියන්න බෑ. දැන් කවුරුවත් මූණ බලනවා තියා මට මුකුත් පේන්නේවත් නැහැ. ඉතින් හරියට ලියන්න. කෘතඥ වෙනවා. හරි. ලියන්න හතරවෙනි එක. We are looking forward to receiving your reply as soon as possible. We are looking forward to receiving your reply as soon as possible. පුතේ looking forward කියලා කියන එක ඔයා දන්නවා මග බලන් ඉන්නවා කියන එක. To receiving your reply as soon as possible කියන්නේ හැකි ඉක්මනින් ප්‍රතිචාරය ගන්න. ඔන්න අපි ලියනවා සිංහල තේරුම. ඔබගේ ප්‍රතිචාරය ඔබගේ ප්‍රතිචාරය ඔබගේ ප්‍රතිචාරය ඔබගේ ප්‍රතිචාරය හැකි ඉක්මනින් ලබා ගන්න හැකි ඉක්මනින් ලබා ගන්න
ඔබගේ ප්‍රතිචාරය හැකි ඉක්මනින් ලබා ගන්න. අපි මග බලන් ඉන්නවා. අපි මග බලන් ඉන්නවා. සර් අයි කියනවද? ඔබගේ ප්‍රතිචාරය හැකි ඉක්මනින් ලබා ගන්න. ඔබගේ ප්‍රතිචාරය හැකි ඉක්මනින් ලබා ගන්න. අපි මග බලන් ඉන්නවා. හරි ලියන්න ඊළඟට පස්වෙනි එක. Steps are being taken immediately to ensure that such mistakes do not occur in future. Steps are being taken immediately. දැන් මේක අහන්න එපා කොහොමද මෙහෙම එකක් ආවේ කියලා. ඔයාලට continuous වල passive voice උගන්වලා තියෙන්නේ. චුට්ටක් කලින් පිටුවකට පෙරලලා බැලුවොත් ඔයාලට මුණ ගැහි ටියුට් වල steps are being taken immediately. පියවර ඉක්මනින් ගනිමින් සිටනු ලබනවා. To ensure කියන්නේ සහතික කරන්න. මොකක් සහතික කරන්නද? Such mistakes do not occur in future. අනාගතයේ මේ වගේ අත්වැරදි සිදු නොවෙන්න. සිදු නොවෙන්න එක වළක්වන්න, සිදු නොවීම තහවුරු කරන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. ඒකයි ඕකේ තේරුම. ඉංග්‍රීසි එක ලියා ගන්න මම තේරුම කියන්නම්. රුක්ෂාස මොකද දාලා තියෙන ගොඩක් ඉන්න බලන්න. රුක්ෂාස. පීස්. සමහර දරුවන්ගේ මයික් එක ඔන් එකේ තියෙනවා. හරි. ලියන්න ඒකේ සිංහල තේරුම. අනාගතයේ මෙවැනි අත්වැරදීම් අනාගතයේ මෙවැනි අත්වැරදීම් අනාගතයේ මෙවැනි අත්වැරදීම් සිදු නොවීම තහවුරු කිරීමට සිදු නොවීම තහවුරු කිරීමට සිදු නොවීම තහවුරු කිරීමට අවශ්‍ය පියවර ඉක්මනින් ගනිමින් සිටිනු ලබනවා. ඉක්මනින් ගනිමින් සිටිනු ලබනවා. හරි පොතේ මේකේ පළවෙනි පහ විතරක් ලියලා මම මෙතනින් පෝස්ට් නතර කරනවා. මොකද ඊළඟ 15 ලිව්වොත් ඊළඟ ක්ලාස් එකට චුට්ටක් ඩිලේ එකක් එන නිසා. ඔයාලා ක්ලාස් එකේදී උනේ Zoom account එකේ ඇක්ටිව් කරගන්න පොඩි ප්‍රශ්නයක් වුණා. ඉතින් Zoom එක
ආපු ගැටලුව නිසා තමයි පොඩ්ඩක් ප්‍රමාදුනේ. එනිසා මෙතනින් එහා ෆ්‍රේසස් ටික මම දෙනවා ඔයාලට ඊළඟ දවසේදී. ඒ කොටස් ටික අපි ලියමු. අද උදේ පුතේ උනේ ඉතින් මගේ Zoom එක මම ඇක්ටිව් කරලා තියෙන ළමයි 100කට. ඉතින් 10 වසරේ සාමාන්‍යයෙන් ප්‍රතිශතය 100ක් කිව්වම සාමාන්‍යයෙන් 150ක් 60ක් විතර ඉන්න ඕනේ 10 වසරේ ඔක්කොම එකතු වුණාට පස්සේ. ඉතින් ඒක නිසා මට සිද්ධ වෙනවා අර 100ට වඩා වැඩි Zoom account එකක් පොඩ්ඩක් ඇක්ටිව් කරගන්න. ඉතින් මම ලක්ෂිත සර්ගෙන් තමයි කිල්ල ගන්නේ. නැත්නම් මගේ එක මම ඇක්ටිව් කරලා තියෙන්නේ 100කට. හරි. ඉතින් ඔයාලගේ ක්ලාස් එකේ 10යි 11යි 100 මදි මට. 10 11 100 මදි වෙන නිසා මොකද අනිත් ඒ කියන්නේ මම ක්ලාසස් කරද්දි සමහර ආයතනවල 6 7 8 කරන්නේ නැහැ. 6 7 8 කරන්නේ නැතුව 9 10 11 A level තමයි කරන්නේ. ඉතින් අර ඒක නිසා මම ඇක්ටිව් කරගන්නේ 6 7 8 මට 100ක් ප්‍රමාණවත්. මොකද ආයතන දෙකකයි මම 6 7 8 කරන්නේ. අනිත් ඒවායි කරන්නේ නැහැ. ඊට පස්සේ අනිත් ග්‍රේඩ්ස් ටික තමයි හැම ක්ලාස් එකකම වගේ යන්නේ. ඉතින් ඒවට මට 100 මදි. ඉතින් මම එහෙම මදි වෙන වෙලාවල් වලදී ලක්ෂිත සර්ගෙන් චුට්ටක් account එක share කරගන්නවා. ඉතින් ඒක නිසා සර්ගේ account එක ගත්තා. ඒක පොඩ්ඩක් ඇක්ටිව් කරගන්න වෙලාවක් ගියා. ඒකයි link එක එවන්න පරක්කුනේ. හරි. ඉතින් ඒ නිසා පුතේ මම අද දවසේ මම හිතන්නේ ගොඩක් වැඩ දුන්නා ඔයාලට. දැන් phrases 5ක් තියෙනවා පාඩම් කරගන්න. ලියුම් ලියනකොට පාවිච්චි කරන්න. ඒවා කොහොමද පාවිච්චි කරන්න කියන එක මම කියන්නම්. ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා idioms වලින් අභ්‍යාසයක්. ඒ කියන්නේ idioms 25ක අර්ථය හොයාගන්න. පොඩක් හිතලා බලලා ඒක කරන්න. නොකර ඉන්න එපා. මම උත්තර කියලා පැහැදිලි කරන වෙලාවෙදී ඔයා ඒක complete කරලා තියන්න. ඊළඟට දීලා තියෙනවා වචන 100ක්. ඒ වචන 100ම තේරුම් පැහැදිලි කරන්න ඕනේ. ඒ වචන 100ම නාම විශේෂණ වලින් ක්‍රියා විශේෂණ නිර්මාණය කරන්න තියෙන. You have to prepare adverbs. ඔයාලට සිද්ධ වෙනවා adverbs හදන්න. සහ ඒකෙන් පස්සේ දීලා තියෙනවා letters දෙකක්. හරි. official letters දෙකක් ඔයාට එවලා තියෙනවා. You have to take down it to your notebook. ඔයා ඒක ඔයාගේ ලියන පොතට අරගන්න ඕනේ. ඒක print out දාලා තියාගන්න ගත්තත් කමක් නැහැ. ඒ නිසා මේ වෙලාවේ එහෙම පිටට නොගිහින් පොතේ ලියන එක කම්මැලි නැතුව පොතේ ලියන්න. ඉතින් තව පැය දෙකකට විතර වැඩ තියෙනවා එතන. ඒ නිසා ඊතුරු phrases ටික දීලා ඊළඟ දවසේ letter writing කීපයක් කතා කරලා අපි අර දීපු අභ්‍යාස ටිකේ උත්තර කතා කරනවා. හරි. ඒ නිසා පුතේ මේ දේවල් ටික හරියටම කරගෙන ලබන සතියේ මොන ගැහෙමු. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවද අද කතා කරපු කොටස ගැන? adverbs ගැන මොන හරි ගැටලුවක් තියෙනවද? එහෙම නැත්නම් වෙන වෙලාවේ ගැටලු පුතේ? ඔව්. අහන්න. වීඩියෝ එක දානවද සර්? වීඩියෝ එක මගෙන් ඉල්ලන අයට මම දාන්නේ. ඒ කියන්නේ ඒකට අර ඉල්ලුවට පස්සේ ඒක ඔයාලා සාධාරණ හේතුවක් නම් තමයි දාන්නේ මං කිව්වේ. ඉතින් වීඩියෝ එක බදාද ඔයාලා පන්ති තීදායි සර්. ඔව් බදාද පුතේ. රැට පන්ති තීද. සාමාන්‍යයෙන් රෑ ක්ලාස් එක තියෙනවා. ඒක නැතුරු වෙන්නේ නැහැ. දැන් මේ සති දෙකේ ඔයාලගේ ක්ලාස් එකම මං හිතන්නේ මොකක් හරි නිසා පෝස්ට්පෝන් වුණා. ඉතින් එහෙම වුණාම අර එක්ස්ට්‍රා ක්ලාස් එකක් දානවා කියන එකත් පුතේ අමාරුයි. මොකද අනිත් ටයිම්ස් වල ක්ලාසස් තියෙනවා. දවල් ඔන්ලයින් වැඩ තියෙනවා. ඉතින් ඔන්ලයින් ඒ කියන්නේ මේ වගේ ක්ලාසස් ටික යනවා. ඉතින් ඊට පස්සේ උදේ තමයි මම මගේ ක්ලාසස් වලට වෙන් කරගෙන ඉන්නේ. උදේ සහ රෑ. ඉතින් ඒ නිසා තමයි ඔයාලට අර අමතර දවස් දෙකක් කරන්න වැඩි හොඳට පුතේ. හරිද? දවස් දෙකක් දාලා තියෙන්නේ 10ටයි 11ටයි උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඉතින් ඔයාලගේ දවස් දෙකෙන් දවස් දෙක කියන්නේ එක මොනවා හරි නිසා පෝස්ට්පෝන් වුණා. 11 වසර නම් හරියට මේක ගියා. අර ඉතින් ඒක නිසා ඔයාලගේ ක්ලාස් එක ඊළඟට බදාදට ආයි ෂෙඩියුල් කරලා තියෙනවා. බදාදට ක්ලාස් එක තියෙනවා. මොන හරි අතරමැද බාධාවක් නොවුනොත්. හරි. බාධාවක් කියන්නේ මෙහෙමයි. මගේ පැත්තෙන් මට බාධා එන්නේ නැහැ. ඔයාලගේ පැත්තේ වැස්සා නම්මනම් ප්‍රශ්න මොන හරි තිබ්බොත් තමයි මොන හරි ගැටලුවක් වෙන්නේ. ඉතින් මගේ පැත්තෙනුත් එක හේතුවක් ආව පළවෙනිම සතියේ. ඒ ඇරෙන්න වෙන අපිට ගැටලුවක් ආවේ නැහැ. ඒ නිසා පුතේ පුළුවන් තරම් සමහර දරුවෝ මට දාලා තිබ්බ මෙසේජස් එක දරුවෙක් ඒ ළමයි ඔන්ලයින් එකට ජොයින් වෙන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා. එහෙම දාපු ළමයි ගොඩක් හිටියා. සමහරු ඉන්නේ වහලුඩලු, සමහරු ඉන්නේ එළියේ ගල් තලාවක් උඩලු, සමහරු ඉන්නේ ගහක් උඩලු. හරි. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා පුතේ. සිග්නල් ඇත්තටම අවුල් තියෙන දරුවෝ ඉන්නවා. ඉතින් ඒ දරුවෝ තමන්ගේ දුක කියද්දි ඒකෙත් පොඩි අවුලක් තියෙනවා. මේක පාන්දරට දාන්න පුතේ වැඩි හොඳට සිග්නල් අවුල් අඩු පාන්දරට. ඒ නිසා සමහර වෙලාවට රැට වැඩි. ඉතින් ඒ ගැටලු ඔක්කොම ටික නිසා තමයි මේ ටයිම් එකට ක්ලාස් එක කරන්නේ. ඉතින් ඕනම දරුවෙකුට පුළුවන් වීඩියෝ එක ආපහු ඉල්ල ගන්න. සාධාරණ හේතුවක් මත මොන හරි ගැටලුවක් නම් මම වීඩියෝ එක ආපහු දෙනවා. ඉතින් ඒ නිසා ඒ වීඩියෝ එක ඉල්ලගෙන අඩුපාඩු තිබුණොත් හදා ගන්න. වෙන මොන හරි ගැටලු තියෙනවද පුතේ? සර්
ඔව් සර් දීපු ඇක්ටිවිටි එක එදා දීපු ඇක්ටිවිටි එකේ පුතේ උත්තර ටික අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. ඊට පස්සේ එදා මම කිව්වා තව ඇක්ටිවිටි එකක් දෙනවා කියලා. ඒක මේ වෙනකොට ඔයාලගේ WhatsApp accounts වලට ඇවිල්ලා ඇති. හරි WhatsApp group වලට දාලා තිනවා ඒ activities ටික. හරි ඊළඟට තව කවුරු හරි මොන හරි අහුවා අහන්නකෝ. බදාද කීයටද පන්ති තියෙන්නේ? බදාද ක්ලාස් එක පුතේ රෑ තියෙන්නේ රෑ 7:09. හරි එහෙනම් මං හිතනවා ගැටලු නෑ කියලා. එහෙනම් බදා දාම 6 ඉඳන් 8 වෙනකම් ගණන් දාලා 6 ඉඳන් 8 වෙනකම් ගණන් බදාදද? ඔව්. එහෙමනොත් පුතේ වීඩියෝ එක ඉල්ලගන්න. ගැටලුවක් නෑනේ. ඊට පස්සේ ගෙවනකොට රිවිෂන් පේපර්ස් දෙකක් ගන්න එක කරන්නද? ඔව් ඒක මට අන්න කියන්න බැරි වුණා. පොතේ 10 සහ 11ට papers දෙකක් දීලා ඇති revision papers දෙකක්. ඒ දෙකම complete කරන්න. මොකද adverbs part මේ basic ටික. ඒ කියන්නේ මේක තව මම හිතනවා ලබන සතියේ ඊට පස්සේ සතියේදී paper එක සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා. ලබන සතියේ මේ වැඩ ටික ඉවර කරලා ඊට පස්සේ සතියේ අපි paper එක සාකච්ඡා කරමු. ඒක අනිවාර්යෙන් කරන්න පුතේ. නොකර නම් ඉන්න එපා. දුන්නේ අනිවාර්යෙන් කරන්න. ඒක සාකච්ඡා කරන දවස මම හරියටම ලබන සතිය නෙවෙයි ඊට පස්සේ සතියේක සාකච්ඡා කරනවා. අනිවාර්යෙන් සාකච්ඡා කරනවා. හැමෝම paper එක ලියලා තමන් ගාව තියාගන්න. revision papers දෙකක් 10 11 දෙකට දීලා ඇති. ඔයාලගේ එකත් ඔයාලට ලැබිලා ඇති. ඊට පස්සේ ඒ බිවරයි කියලා ළමයින්ට ඔව් රිවිෂන් පේපර් එකක් දුන්නේ නෑනේ. කොහෙද පුතේ ක්ලාස් එක? වඳුරඹ. ඒගොල්ලොන්ට ඒක තියන්න ඕනේ. මම ඒක තියලා ඉවර වෙලා කියන්නම්. යාලට paper එක ලියෙව්වා. හරි ඒක ලියෙව්වා ක්ලාස් එකේදී. ඒ ටික බලලා papers ටික මම තියන්න ඕනේ ඔයාලට ගන්න. එහෙම නැති වුණොත් මම ආපහු ඒකේ PDF එක එවන්නම් print එකක් දාගන්න. ඔයාලා ලියපු papers ටික මෙහි මං ගාව තියෙනවා. හරි ඉතින් අර අනිත් classes දෙකේම ලිව්වා. උඩුගම ටිකට ලිව්වා. ඊට පස්සේ වඳුරඹ ළමයිනුත් paper එක ලිව්වා. ඒ ඇරෙන්න අනිත් දරුවෝ මගෙන් PDF එක හරි ඉල්ලගෙන print out එකක් දාලා ආපහු කරන්න. සහ paper එක ආයි කරන්න ඕනේ දරුවෝ මගෙන් PDF එක ඉල්ලගන්න. හරි ඒ නැති වුණත් දැන් වඳුරම් ඒ ක්ලාසස් දෙකේ තිබ්බට බිවරයි කියලා ළමයින්ට paper එක තියන්න බැරි වුණා. මොකද අපි හිර වුණා COVID වලට paper එක තියන්න කලින්. ඒ නිසා යාලට මම වෙනම paper එක තිබ්බේ. හරි නැත්නම් ඕක ලියලා ඕකේ marks බලලා වැඩ ටික කරන්න තිබුණා. ඒ නිසා හැමෝටම මම PDF එක කෝකටත් එවන්නම්. ඒ නිසා බිවරයි කියලා ළමයි ගන්න. බිවරයි එකේ ක්ලාස් එකේ තියෙනවා print එක ගන්න. අනිත් අයට මම PDF එක එවන්නම්. හරි. තවත් ගැටලු තියෙද? දැන් අපිට මේ මෙතන වාක්‍යය 5යි සර් දුන්නේ තව එතකොට 15ක් ලියන්න තියෙනවා. එතකොට homework එකක් මෙතෙන්ටමද කරන්න ඕන? ඒ වාක්‍ය ටික ලියන එක පුතේ ගැටලුවක් නෑ. homework ටික කරගෙන යන්න. මොකද වාක්‍ය ටික phrases නේ. ඒක මේ ඔයා ලියලා කැමති තැනක ලියලා පාඩම් කරගත්තට ප්‍රශ්නයක් නෑ. phrases 15ට ඔයාලට ඉඩ හිතා ගන්න අමාරුයි. ඒ නිසා උතන ඉඳලා 15ට අභ්‍යාස ටික කරගෙන යන්න. phrases ටික part 1 කියලා උතෙන්ට දාන්න part 2 කොටස ඒ අභ්‍යාස ටිකෙන් පස්සේ අපි ලියමු. හරිනේ? හරි. එහෙනම් අපි ලබන සතියේ මුණ ගැහෙමු. ලබන සතිය කියන්නේ ලබන බදාදා මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබදායි කාලයක්. Stay safe, stay home, and bye.